සියලු දෙනාටම සුබ දවසක්. අද අපි පටන් ගන්න යන්නේ HTML වීඩියෝ පාඩම් මාලාවේ දෙවෙනි වීඩියෝ පාඩම. හොඳයි, එහෙනම් අපි දැන් බලමු HTML basic text formatting ටිකක්. එහෙනම් අපි මුලින්ම HTML page එකක් හදාගමු. හරි, මෙතනදී මම HTML පිටුව හදන්න පාවිච්චි කරන්නේ notepad document එකක්. අපි basic structure එක page එකේ හදාගෙන ඉවරයි. ඉතින් මේකේ මම title එක දුන්නා HTML text formatting කියලා. හරි, එහෙනම් අපි දැන් බලමු paragraph එකක් හදන විදිහ. අපි ගිය සති අපි කලින් පාඩමේදී කතා කරා කොහොමද paragraph එකක් හදන්නේ කියලා. ඉතින් paragraph එකක් හදන්න අපි පාවිච්චි කරන්නේ p කියන tag එක. ඉතින් මේ p tag එක ඇතුලේ පුළුවන් අපිට ওই විදිහට අපේ paragraph එක හදන්න. ඉතින් අපි මේ paragraph එකට මම මුලින්ම type කරන්න යන්නේ නැහැ. මම paragraph එකට ඕනි වචන ටිකක් වෙබ් පිටුවකින් copy කරලා ගන්නම්. මම අපේ රට පිළිබඳව ඡේදකින් වචන ටිකක් copy කරලා හරි අර ගන්නවා. මේ විදිහට paragraph එකට මම දා ගන්නවා. හරි. එතකොට මම paragraph එකක් ওই විදිහට හදාගෙන තියෙන්නේ. ඉතින් අපිට ওই විදිහට දිගට තනි ඡේදයක් විදිහට එනවා. මේක අපිට ලේසි වෙන විදිහට ওই විදිහට කඩලා පල්ලෙහාට අරගමු. හරි. මේ තියෙන්නේ එතකොට මගේ HTML paragraph එක. paragraph වලට මම පාවිච්චි කරේ p tag එක සහ p tag එකකින් end කරා. මේක අපි save කරගමු. ඊට පස්සේ save as කරගන්නවා. මම මේ ස්ථානයේම all file type එකෙන් මේක මම දෙනවා ශ්‍රී ලංකා කියලා. ශ්‍රී lanka.html. හරි, මම මේක save කරගන්නවා. මේ ෆෝල්ඩර් එකට ගියාට පස්සේ මට හරි මගේ වෙබ් පිටුව හැදිලා තියෙනවා ශ්‍රී lanka.html. හරි, මට එක paragraph එකකුත් තියෙනවා. හරි, මේක නෙමෙයි අපේ අද පාඩම. කොහොමද මේ paragraph එකේ සමහර තැන් bold කරගන්නේ, සමහර ඒවා italic කරගන්නේ, underline කරගන්නේ, එහෙම නැත්නම් text formatting කරන්නේ කොහොමද කියන එක තමයි අපේ පාඩම වෙන්නේ අද. හරි, එහෙනම් අපි බලමු කොහොමද text formatting කරන්නේ කියලා. උදාහරණයක් විදිහට හිතමුකෝ මෙන්න මේ ශ්‍රී ලංකා කියන කොටස මට අවශ්‍යයි bold කරගන්න. එහෙනම් තද කළු අකුරෙන් තියෙන්න ඕන නම් HTML දී මේකට පාවිච්චි කරන්න පුළුවන් tag එක තමයි b කියන tag එක. ඒතර ඔයගලන්ට පේනවා මෙතන මම b කියන tag එක ශ්‍රී ලංකා පටන් ගන්න කලින් b tag එක පටන් ගන්නවා. එහෙනම් මෙන්න මෙතනින් මම මේ කමාවට මෙහෙන් bold වෙන එක මට ශ්‍රී ලංකා කියන කොටස විතරයි නම් ඕනේ. මම bold එක මෙතනින් end කරනවා. එහෙනම් මෙන්න මේ කොටස HTML paragraph එකේදී අපිට bold වෙලා පේනවා. මේ b අකුර පාවිච්චි කරන්නේ bold. අපි තව මෙන්න මේ democratic social republic කියන එක අපිට underline කරගන්න ඕනේ. එහෙනම් underline කරගන්න ඕන නම් අපි පාවිච්චි කරන tag එක තමයි u කියන tag එක. සහ මෙතනින් අවසන් වෙන්න ඕන නම් මම මෙතනින් u කියන tag එක අවසන් කරනවා. හරි. ඊට පස්සේ italic කරගන්න ඕන නම් මෙන්න මේ අපි තමයි island country කියන එක මේ කොටස italic කරගන්න ඕනේ. එහෙම නැත්නම් L අකුරු අවශ්‍යයි නම් අපි පාවිච්චි කරනවා I කියන tag එක. හරි. ඒතර මෙතනින් නැවත මම italic එක අවසන් කරගන්නවා. ඒතර basic word වලත් අපිට පාවිච්චි කරන්න පුළුවන් bold, underline, italic කියන basic text formatting තුන. හරි. අපි මේක save කරලා අපේ page එක අපි ආයෙ open කරලා බැලුවොත් ඔයගලන්ට පේනවා ශ්‍රී ලංකා කියන එක bold වෙලා තියෙනවා. ඒත් එක්කම මේ කොටස underline වෙලා තියෙනවා සහ එන්න මේ කොටස ගත්තොත් italic වෙලා තියෙනවා. හරි, ඊළඟට අපි බලමු subscript, superscript කියන tags දෙක පාවිච්චි කරන්න කොහොමද කියලා. subscript කියන එක අපි දන්නවා පාදයක්. එහෙම නැත්නම් ලඝු ගණකදී වලදී වගේ ඔයගොල්ලෝ පාද ලියනකොට සහ superscript එහෙම නැත්නම් අපි ඒවා කියනවා බලයන් විදිහට දක්වන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් විදිහට මේ South Asia කියන එක අපිට පාදයක් කරන්න පුළුවන් මේ විදිහට. එතකොට ඒකට අපි පාවිච්චි කරන tag එක තමයි sub කියන එක sub. ඒත් එක්කම අපි මෙන්න මෙතනින් ඒක අවසන් කරනවා නම් sub කියන එක මෙතනින් අපි
අවසන් කරනවා. හරි ඒත් එක්කම මේ ඉන්දියා කියන එක මට සුපර්ස්ක්‍රිප්ට් කරගන්න ඕනේ කියලා හිතමු. එහෙනම් මේක SUP ටැග් එක අපි පාවිච්චි කරනවා සහ ඉන්දියන් කියන කොටසෙන් පස්සේ නැවත SUP ටැග් එක මම අවසන් කරනවා ආරම්භ කරපුවා. හරි එතකොට මෙන්න මේ කොටස සුපර්ස්ක්‍රිප්ට් විදිහටත් මෙන්න මේ කොටස සබ්ස්ක්‍රිප්ට් විදිහටත් නිරූපණය වෙනවා. අපි සේව් කරගමු. හරි මේ පේජ් එකම අපි රීලෝඩ් කරලා බලමු. හරි. ඒතර ඔයගලන්ට පේනවා මෙන්න මෙතනදී මෙන්න මේ කොටස සවුත් ඒසියා කියන කොටස පාදයක් විදිහට කුඩා වෙලා තියෙනවා. ඒත් එක්කම ඊට පස්සේ මේ ඉන්දියා කියන කොටස එහෙම නැත්නම් ඉන්දියන් කියන කොටස බලයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට අපිට සබ් සහ සුපර්ස්ක්‍රිප්ට් සබ්ස්ක්‍රිප්ට් සහ සුපර්ස්ක්‍රිප්ට් කියන ෆෝමැටින් දෙක පාවිච්චි කරන්න පුළුවන්. හරි ඒත් එක්කම දැන් අපි HTML පිටු හදන්න මෙච්චර වෙලා අපි පාවිච්චි කරේ පළවෙනි පාඩමේදී සහ මේ පාඩමේදීත් මේ නෝට්පෑඩ්. ඉතින් නෝට්පෑඩ් වලට වඩා අපිට මේ වෙබ් පිටු නිර්මාණයේදී පහසු එහෙම නැත්නම් අපේ වෙබ් පිටු නිර්මාණය කිරීම පහසු කරන මෘදුකාංග නිර්මාණය කරලා තියෙනවා. ඉතින් නොමිලේ අපිට ඒ වගේ මෘදුකාංග ගොඩක් ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී පාවිච්චි කරන එකක් notepad++ කියන එක. මොකද මේ notepad එකට වඩා අපිට ඒකේ ගොඩාක් පහසුකම් තියෙනවා. අපි පාවිච්චි කරනකොට ඔයගලන්ට තේරෙයි. ඉතින් මෙගාබයිට් 5ක් විතර වගේ ධාරිතාවයක් වෙන්නේ. ඔයගලන්ට මේක Google වලට ගිහිල්ලා notepad++ කියන එක අරගන්න පුළුවන්. නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ නිසා අපි ඊතුරු ලෙසන් ටික ඉස්සරහදී වෙබ් පිටු හදන්න පාවිච්චි කරන්නේ notepad නෙමෙයි notepad++ කියන software එක. ඉතින් මේක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා මේක ඔයගොල්ලන් කම්පියුටරේ ඉන්ස්ටෝල් කරගන්න මෙගාබයිට් 5ක් විතර පොඩි ධාරිතාවක් යන්නේ. ඉතින් මේකෙන් වෙබ් පිටු හදන එක අපිට ඊටාම ලේසි සහ මේකේ ගොඩාක් අපිට පහසුකම් තියෙනවා. වෙබ් පිටුවක් පහසුවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ notepad වලට වඩා. මොකද tags විවිධ වර්ණ වලින් විවිධ වර්ග වල tags නිරූපණය කරනවා. ඒත් එක්කම අපි tag එකක අකුරු කීපයක් type කරනකොට ඒ tag එකට අදාළ ඊතුරු tags මොනවද කියන එක automatically නිරූපණය කරනවා. ඉතින් ඒ වගේ වාසි ගොඩාක් තියෙනවා notepad++ වලදී. හරි එහෙනම් අපි ඊළඟ lesson එකේ ඉඳන් notepad++ තමයි අපි පාවිච්චි කරන්නේ. හොඳයි එහෙනම් අපි දැන් මේ කොටසදී කතා කරන්නේ HTML attributes ගැන. එහෙම නැත්නම් උපලක්ෂණ ගැන. ඒ කියන්නේ උසුලන වලට අපිට උපලක්ෂණ ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් HTML tag වලට attributes ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ attributes වලින් HTML tag වල විවිධ සැකසුම් අපිට වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා සාමාන්‍ය සැකසුම් වලට වඩා. ඉතින් අපි බලමු මොනවද HTML attributes කියන්නේ කියලා. හරි ඉතින් මෙතනදී මම තවදුරටත් HTML document හදන්න notepad පාවිච්චි කරන්නේ නැහැ. notepad++ තමයි පාවිච්චි කරන්නේ. මම මගේ කම්පියුටරේ notepad++ install කරගෙන තියෙනවා. notepad++ අපිට ඔය වගේ open කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මේකෙදී අපි හදන document මෙන්න මේ විදිහට documents ඔක්කොම HTML මෙන්න මේ විදිහට මේ title bar එකේ මේ විදිහට දිගට තියෙනවා. ඉතින් අපිට document එකක් එහෙම නැත්නම් HTML page එකක් හදා ගන්න ඕන නම් අපිට පුළුවන් file new වලට ගිහිල්ලා අලුත් HTML page එකක් හදා ගන්න. ඉතින් එහෙම නැත්නම් අපිට හදලා දැන්ටමත් හදලා තියෙන HTML page එකක් edit කරගන්න ඕන නම් අදාළ HTML page එක තියෙන තැනට ගිහිල්ලා අපිට මට මෙන්න මේ ශ්‍රී ලංකා කියන HTML page එක ආයි open කරගන්න ඕනේ කියලා ඔයගලන්ට කරන්න තියෙන්නේ මේක right click කරලා edit right click කරාම මෙන්න menu එකේ තියෙනවා edit with notepad++ click කරා නම් ඔයගලන්ට notepad++ වලින් අදාළ document එක open වෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා සාමාන්‍ය notepad වලට වඩා notepad++ වලදී අපිට මේ tags HTML tag වෙනම නිල් පාටින් පැහැදිලිව පේන්න තියෙනවා. ඒත් එක්කම අපි type කරන අකුරු මොම නැත්නම් අපි වෙබ් පිටුවේ නිරූපණය කරන දත්ත ටික සියල්ල කළු පාටින් නිරූපණය කරනවා. ඒ නිසා අපිට මෙතනදී දත්තයන් සහ අපි නිරූපණය කරන දත්තයන් සහ HTML tags වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. හොඳයි මේ තියෙන්නේ අපි කලින් හදාගත්ත HTML paragraph එක. ඉතින් මේ paragraph එකේ බලන වම් පැත්තට තමයි කෙල්ල වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ඡේදයේ indent වෙලා තියෙන්නේ align වෙලා තියෙන්නේ වම් පැත්තට. ඉතින් මේ alignment එක අපිට වෙනස් කරගන්න පුළුවන් central හරි right හරි මේ p tag එකේ එහෙම නැත්නම් HTML ඡේදයේ properties වෙනස් කරලා එහෙම නැත්නම් උපලක්ෂණ වෙනස් කරලා අපිට මේ alignment එක වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක අපිට කරන්න පුළුවන්. අපි මේ වෙබ් පිටුව open කරගමු. notepad++ වලින් අපි open කරගත්තා මේ වෙබ් පිටුව. ඉතින් මෙන්න මේ p tag එක එහෙම නැත්නම් මෙන්න මේ paragraph එක තමයි
අපි දැන් alignment එක වෙනස් කරගන්න යන. එහෙනම් මේකේ අපි properties එහෙම නැත්නම් tag එකකට property එකක් දෙනකොට අපි මෙන්න මේ ආරම්භක tag එකට තමයි මේ property එක ලබා දෙන්නේ. ඉතින් මෙතන මේ පිටුවේ ආරම්භක tag එක මේක, ඒත් එක්කම අවසාන tag එක මේක. ඉතින් එහෙනම් මේ paragraph එකේ ඡේදයේ ආරම්භක tag එකට තමයි අපි property එක ලබා දෙන්නේ. එතකොට property එක ලබා දෙන්නේ මෙන්න මේ අපි angle bracket එක එහෙම නැත්නම් p tag එක පටන් ගත්තට පස්සේ මේ angle bracket එකෙන් වහන්න නැතුව අපිට අදාළ property එක දෙන්න පුළුවන්. ඉතින් indentation එහෙම නැත්නම් alignment වෙනස් කරන property එක තමයි align කියන්නේ. align කියන property එක අපි දැන් type කරපු ගමන් notepad++ වලදී tags සහ properties වෙනම වර්ණ වලින් පෙන්නන්නේ. දැන් ඔයගලන්ට පේනවා align කියන property එක රතු පාටින් තියෙන්නේ. ඊට පස්සේ සමාන ලකුණක් දෙන්න ඕනේ. සමාන ලකුණට පස්සේ අපි දෙනවා මේ property එක center ද right ද left ද කියලා. ඉතින් default තියෙන්නේ ඡේදයක් alignment එක වම් පැත්තට left. එහෙනම් අපිට මේක center දෙන්න පුළුවන්. double quotation සලකුණක් දීලා ඊට පස්සේ අපි දෙනවා center. සා double quotation සලකුණ වහලා angle bracket එක අවසන් කරනවා. එතකොට මේ p tag එකට එක alignment එක property එකක් අපි දීලා තියෙනවා. එතකොට මේ paragraph එකට එක property එකක් දීලා තියෙනවා. ඒ property එක තමයි align කියන එක. ඒකේ value එක තමයි center කියන එක. එතකොට tag එක p ඒත් එක්කම property එක තමයි align. එහෙම නැත්නම් alignment කියන එක. ඒත් එක්කම ඒ property එකේ value එක තමයි center කියන එක. එතකොට tag එක ඒත් එක්කම alignment name එක සහ alignment එකේ value එක තමයි මෙතන තියෙන්නේ. හරි ඊට පස්සේ අපි මේක save කරගමු. save කරගෙන අපි page එක open කරලා බැලුවොත් දැන් අපිට පේනවා ඡේදය center වෙලා තියෙනවා. එහෙම නැත්නම් වම් පැත්තට align වෙලා තියෙච්ච එක දැන් center alignment තියෙන්නේ. ඕන්න අපිට මේක දකුණු පැත්තට හදා ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මෙන්න මේ alignment property එක අපිට වෙනස් කරන්න තියෙන්නේ. අපි මේක center දුන්නේ. දැන් අපි මේක right කියලා අපිට ඕන දෙන්න පුළුවන්. ඉතින් මේ notepad++ වල විශේෂත්වය තමයි මේ property වගේ දේවල් එක අකුරක් හෝ දෙකක් type කරනකොට අපිට ඒක ඉතුරු ටික එනවා. අපිට ඒක තෝරන්න පුළුවන්. හරි අපි save කරලා බලමු. හරි එතකොට දැන් සම්පූර්ණ ඡේදේ දකුණු පැත්තට එකෙල්ල වෙලා තියෙනවා. එහෙම නැත්නම් indent වෙලා alignment වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම අපිට HTML වල මේ වගේ property ගොඩාක් තියෙනවා. ඉතින් body tag එකට දෙන්න පුළුවන් තව property එකක් අපි බලමු. මේ සාමාන්‍ය HTML පිටුවේ අපිට පේනවා පසුබිම් වර්ණය තියෙන සුදු පාට. අපිට ඕන නම් background color එක මේකේ වෙන පාටකට වෙනස් කරගන්න ඕන නම් අපිට මේ body tag එකට දෙන්න පුළුවන් property එකක්. ඉතින් HTML පිටුවක body tag එක වෙනස් කරන property එක තමයි bg color කියන එක. අර bg color සමානයි. අපි හිතමු මට මේක රතු පාට දෙන්න ඕන කියලා background එකේ නම් මම මෙතන දෙනවා bg color කියන property එක red එහෙම නැත්නම් රතු පාට. ඉතින් මම මේක save කරගත්තොත් මගේ web පිටුව background එක දැන් රතු පාටට වෙනස් වෙලා තියෙනවා. ඉතින් HTML වලදී මේ වගේ properties එහෙම නැත්නම් මේ උපලක්ෂණ වෙනස් කරලා වෙබ් පිටුවල සැකසුම් අපිට ගොඩාක් වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා.